අදත් ඔයාලා එකතුලා ඉන්නේ ට්‍රිකල් කුප්පිය YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔප්ටිකල් ෆයිබර් එහෙම නැත්නම් ෆයිබර් ඔප්ටික්ස් ගැන. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ ෆයිබර් ඔප්ටික්ස් එහෙම නැත්නම් ඔප්ටිකල් ෆයිබර් එකක් කියන්නේ කියලා. එතකොට මේ ෆයිබර් ඔප්ටික් එකක් කියලා කියන්නේ අපි data transmit කරන්න පාවිච්චි කරන ඒ වගේම ඔප්ටිකල් ෆ්‍රීකවන්සි එකේදී ඔපරේට් වෙන wave guide එකකට. එතකොට මේ ඔප්ටිකල් ෆයිබර් පාවිච්චි කරන අපිට විශේෂ හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේකේ බෑන්ඩ් විඩ්ත් එක ගොඩක් වැඩි. එතකොට අපිට ඉන්ෆර්මේෂන් එකේ කැපැසිටි එක ගොඩක් වැඩි. මොකද බෑන්ඩ් විඩ්ත් එක වැඩි නිසා. ඒ වගේම මේකේ ඇටනුවේෂන් එක ගොඩක් අඩුයි. එතකොට අපිට පුළුවන් ගොඩාක් දුර තැනකට ඉන්ෆර්මේෂන් සිග්නල් එක ට්‍රාන්ස්මිට් කරන්න. මොකද ඇටනුවේෂන් එක අඩු නිසා. ඒ වගේම වොයිස් ඇසෙප්ටිබිලිටි පහසුකම තියෙනවා. ඊට අමතරව මේකේ සිකියුරිටි එක ගොඩක් වැඩි. මොකද අපිට ट्रांसमिट කරද්දී ඉන්ෆර්මේෂන් එකක් ගොඩක්ම වැදගත් දෙයක් තමයි සිකියුරිටි එක කියලා කියන්නේ. එතකොට ඔප්ටිකල් ෆයිබර් වල සිකියුරිටි එක ගොඩක් වැඩි. එතකොට මෙන්න මේ හේතු නිසා තමයි අපි වර්තමානයේ වෙද්දී ඔප්ටිකල් ෆයිබර් වලට ගමන් කරමින් පවතින්නේ. එතකොට අපි ඔප්ටිකල් ෆයිබර් කේබල් එකක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මේ විදිහට ඔප්ටිකල් ෆයිබර් එකක්. මේ විදිහට තියෙනවා. මේ මැද තියෙන්නේ අපි එකට කියනවා කෝ එක කියලා. මෙතන තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා කෝ එක කියලා. ඊළඟට මෙන්න මේ කොටසට අපි කියනවා මෙන්න මේ ටික මේකට අපි කියනවා ක්ලෙඩින් එක කියලා. ඊළඟට මේ වටේ තියෙන්නේ මෙන්න මේ පිටින් තියෙන්නේ ජැකට් එක. ඒ වගේම අපි මේ ඔප්ටිකල් ෆයිබර් එකක සිග්නල් එක කියන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මම මේකේ හරස්කඩ ගන්නවා. ඒ කියන්නේ මේ දිග කේබල් එකේ හරස්කඩක් මම මේ විදිහට ගන්නවා දිග අතට මේ විදිහට ගන්නවා. එතකොට මේකෙදි මෙන්න මේම පාට කරලා තියෙන්නේ මේ විදිහට පාට කරලා තියෙන්නේ මෙන්න මේ කියන ක්ලෙඩින් එක. එතකොට මේ මැද තියෙන්නේ කෝ එක. එතකොට මේකේ තමයි අපිට සිග්නල් එක යවා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකට පාවිච්චි කරන්නේ ආලෝක තරංග. එතකොට මේකෙදි අපි ආලෝක තරංග පාවිච්චි කරද්දී වර්තනය කියන හේතු නිසා තමයි මේකෙන් සිග්නල් එක යන්නේ. එතකොට මේ විදිහට අපි සිග්නල් එකක් දුන්නොත් එහෙම මේ විදිහට තරංගයක් ආවොත් එහෙම මේක මෙහෙම පරාවර්තනය වෙලා මේ විදිහට මේකෙදි ගමන් කරනවා. එතකොට ආලෝකයේ විදිහට තමයි අපිට අවශ්‍ය මේ විදිහට විවිධ මොඩ්ස් වලින් මේ විදිහට ආලෝක තරංගය අභ්‍යන්තර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා එක තැනක ඉඳන් තවත් තැනකට ඉන්ෆර්මේෂන් එක අරගෙන යනවා. ඒ වගේම මේ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් වල අපි දන්නවා මොඩ්ස් කිහිපයක් තියෙනවා. එක මොඩ් එකක් තමයි සිංගල් මොඩ්, ඊළඟ එක මල්ටි මොඩ්, ඊළඟ එක තමයි මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. ඉතින් මම මේ මොඩ්ස් තුන වගුවකින් ඔයගලන්ට කම්පෙයාර් කරලා පෙන්නන්නම් මොනවද මේ මොඩ්ස් වල තියෙන සමානකම් සහ වෙනස්කම් කියලා. ඉතින් දැන් මේ වගුව බැලුවොත් එහෙම මේකෙදි තියෙනවා සිංගල් මොඩ්, මල්ටි මොඩ් සහ මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් කියන මොඩ්ස් තුන. මම මේකෙදි අඳලා තියෙනවා සිංගල් මොඩ් එක, මල්ටි මොඩ් එක සහ මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් එක. මම මේකෙදි අඳලා තියන්නේ මෙන්න මේ කෝ එක විතරයි. මේක ප්ලිටින් ක්ලෙඩින් එකක් තියෙනවා. මම ඒක ඇඳේ නැහැ. මොකද සිග්නල් එක හැම වෙලාවෙම යන්නේ කෝ එක ඇතුලේ විතරක් නිසා. එතකොට මේ මල්ටි මොඩ් එකට අපි ඉස්සෙල්ලා ගියොත් එහෙම මල්ටි මොඩ් කියලා අපි මේකට කියන්නේ මෙන්න මේ විදිහට මොඩ්ස් කිහිපයක් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් වෙන නිසා. එක මොඩ් එකක් මේ විදිහට තියෙනවා කෙලින්ම යනවා. ඊළඟට එක ඇන්ගල් එකකින් එන එකක් මේ විදිහට වර්ධනය වෙවි යනවා. ඊළඟට තවත් ඇන්ගල් එකකින් එන එකක් මේ විදිහට වෙනත් විදිහට වර්ධනය වෙනවා. එතකොට මේ විදිහට මොඩ්ස් කිහිපයක් තියෙන නිසා මේකට කියනවා මල්ටි මොඩ් කියලා. එතකොට සිංගල් මොඩ් කිව්වම ඔයගලන්ට තේරෙනවා අනිවාර්යයෙන්ම එක මොඩ් එකක් විතරක් තියෙන නිසා තමයි අපි මේකට සිංගල් මොඩ් කියන්නේ කියලා. ඊළඟට මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් එකට ගියොත් එහෙම මේකෙදි තියෙන්නේ පැරබෝලික් විදිහට තමයි මේ සිග්නල් එක ගමන් කරන්නේ. මල්ටි මොඩ් මොකද මේකේ මොඩ්ස් කිහිපයක් තියෙනවා. එතකොට මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් කියන්නේ මේකෙදි අපි පැරබෝල එකක් විදිහට තමයි සිග්නල් එක යන්නේ. මේ විදිහට කෙලින්ම නෙවෙයි මේ විදිහට කර්ව් එකකින් තමයි මේ මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් එකේ සිග්නල් එක යන්නේ. එතකොට මේවා තමයි සිංගල් මොඩ්, මල්ටි මොඩ් සහ මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් වල තියෙන ලක්ෂණ ටික වෙන්නේ. ඉතින් මේ ටික බලවට පස්සේ ඔයගලන්ට තේරෙනවා සිංගල් මොඩ්, මල්ටි මොඩ් සහ මල්ටි මොඩ් ග්‍රේඩඩ් ඉන්ඩෙක්ස් වල තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක ගැන. එතකොට රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් කියලා අපි කියන්නේ යම්කිසි මාධ්‍යයක වර්තනාංකයට. එතකොට අපි බලමු මොකද්ද මේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක කියලා. එතකොට අපිට යම්කිසි මාධ්‍යයක රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක ලියන්න පුළුවන්. n කියලා ගත්තොත් එහෙම මේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක අපි ගන්නවා
speed of light. මොකද මේකදී අපි පාවිච්චි කරන්නේ ආලෝක තරංග. speed of light in vacuum බෙදන්න ඕනි speed of light in medium. එතකොට යම් කිසි මීඩියම් එකක ආලෝක තරංගයේ වේගය ඒ වගේම වැකුම් එකේ ආලෝක තරංගයේ වේගය, වැකුම් කියන්නේ රික්තකය, මේ දෙකේ අනුපාතයෙන් අපිට ගන්න පුළුවන් අදාළ මාධ්‍යයේ වර්තනාංකය. එතකොට අපි දන්නවා රික්තකයක ආලෝක තරංගයේ වේගය c කියන එක අපි දන්නවා මේ විදිහට ලියන්න පුළුවන් c සමානයි 1 බෙදීම mu naught epsilon naught වල වර්ගමූලය කියලා. මේකෙදි epsilon කියලා හැම වෙලාවෙම ගන්නේ permittivity එක. මේ දෙක ගොඩක් වෙලාවට පැටලෙනවා. permittivity mu කියලා කියන්නේ permeability. එතකොට මේ විදිහට අපිට ගන්න පුළුවන් ආලෝක තරංගයේ වේගය. ඊළඟට යම්කිසි මාධ්‍යයක ආලෝක තරංගයේ වේගය v කියන එක අපිට ලියන්න පුළුවන් 1 බෙදීම epsilon m mu m කියලා. එතකොට epsilon m කියන්නේ ඒ මාධ්‍යයේ permittivity එක, mu m කියලා කියන්නේ ඒ මාධ්‍යයේ permeability එක. එතකොට මේ දෙකම මෙතනට ආදේශ කරොත් එහෙම අපිට ලියන්න පුළුවන් c බෙදීම v කියලා. එතකොට c කියන්නේ 1 බෙදීම epsilon naught mu naught වල වර්ගමූලය v වලින් බෙදුවා මේකේ පරස්පරයෙන් ගුණ කරන්න ඕනි epsilon m mu m. එතකොට මේක සුළු කරලා පස්සේ අපිට එනවා epsilon m mu m බෙදීම epsilon naught mu naught වල වර්ගමූලය කියලා. එතකොට ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙම අපිට මේ ප්‍රැක්ටිකලි මෙන්න මේ mu m සමානයි mu naught කියන අවස්ථාව තමයි ඉන්නේ. කියන්නේ වැකුම් එකේදී permeability එක සමාන වෙනවා. ආසන්න වශයෙන් සමානගයක් තමයි වෙන්නේ යම් කිසි මාධ්‍යයක permeability එකට. එතකොට අපි ගණන් හදද්දී මෙන්න මේ සම්බන්ධතාවය යොදා ගන්නවා mu m සමානයි mu naught කියලා. එතකොට මේක මේකට සමාන වුණොත් මේ දෙක සුළු වෙලා එකක් වෙන නිසා අපිට ගන්න පුළුවන් n කියන වර්තනාංකය යම්කිසි මාධ්‍යයක epsilon m බෙදීම epsilon naught කියලා. එතකොට මේ විදිහට යම්කිසි මාධ්‍යයක වර්තනාංකය අපිට ගන්න පුළුවන් permittivity එක පාවිච්චි කරලා. ඒ වගේම මේ epsilon m බෙදීම epsilon naught කියන්නේ අපිට ලියන්න පුළුවන් epsilon r කියලා. ඒ කියන්නේ relative permittivity එක. relative permittivity එක අපි දන්නවා epsilon m බෙදීම epsilon naught. එතකොට මෙන්න මේ විදිහට අපිට වර්තනාංකය ගන්න පුළුවන් relative permittivity එකෙන් සහ මාධ්‍ය permittivity එක රික්තකයේ permittivity එකේ. ඊළඟට අපි බලමු numerical aperture එක කියන්නේ මොකක්ද කියලා. numerical aperture එකට යන්න ඉස්සෙල්ලා අපි ආලෝක තරංගවල මූලික સિદ્ધාන්ත ටික මතක් කරගන්න ඕනි. numerical aperture එතකොට numerical aperture එකට යන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මූලික સિદ્ધාන්ත ටික මතක් කරන්නම්. ඉස්සෙල්ලාම අපි ගමු මේ විදිහට මාධ්‍ය දෙකක් තියෙනවා. අපි මේකට කියනවා ගහනතර මාධ්‍ය. එතකොට මේක dense, මේක rare, ඒ කියන්නේ විරල මාධ්‍ය. එතකොට අපි ගත්තොත් එහෙම ගහනතර මාධ්‍යයෙන් විරලතර මාධ්‍යයට ආලෝක තරංගයක් මේ විදිහට යනවා විදිහට මේ විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා මේ විදිහට අභිලම්බයක් අඳිනවා. එතකොට ගහනතර මාධ්‍යයෙන් විරලතර මාධ්‍යයට යද්දී අභිලම්බයෙන් ඉවතට මේ විදිහට ආලෝක තරංගය ගමන් කරනවා. එතකොට මෙන්න මේ රේ එකට අපි කියනවා ඉන්සිඩන්ට් රේ එක කියලා. ඉන්සිඩන්ට් රේ. එතකොට මෙතනින් එන කිරණය මේ පැත්තට වර්ධනය වෙනවා. එතකොට අපි වර්ධනයට කියන නම පාවිච්චි කරනවා. එතකොට මේකෙදී අපි කියන්නේ refracted ray එක කියලා. ඒ කියන්නේ වර්ධනය වෙච්ච ආලෝක තරංගය. එතකොට මෙන්න මේ ඇන්ගල් එක අභිලම්බයත් එක්ක තියෙන ඇන්ගල් එකට අපි කියනවා ඉන්සිඩන්ට් ඇන්ගල් එක කියලා. එතකොට මෙන්න මේ ඇන්ගල් එකට අපි කියනවා රිෆ්‍රැක්ටඩ් ඇන්ගල් එක කියලා. මේ අභිලම්බයත් එක්ක තමයි හැම වෙලාවෙම කෝණය ගන්න. ඊළඟට මෙන්න මෙතනින් එන ආලෝක තරංගය මේ විදිහට එන තරංගය මේ විදිහට වර්ධනය වුණොත් එහෙම අපි මෙන්න මේ රේ එකට කියනවා රිෆ්ලෙක්ටඩ් රේ එක කියලා. මොකද මේක
පරාවර්තන වෙලා තියෙන්නේ මෙතනදි වෙන්නේ වර්තනයක් මෙතනදි වෙන්නේ පරාවර්තනයක්. එතකොට මේකට අපි කියනවා reflected ray එක කියලා. එතකොට ආලෝක තරංගයක් මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණ තරහා මේ විදිහට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇවිල්ලා මේ විදිහට යනවා. එතකොට අපි මෙන්න මේ ඇන්ගල් එකට විශේෂ නමක් කියනවා. ඒ කියන්නේ ඉන්සිඩන්ට් රේ එකට විශේෂ නමක් කියනවා. මේ මාධ්‍ය දෙක කරහා යනකොට අපි මෙන්න මේ ඇන්ගල් එකට කියනවා ක්‍රිටිකල් ඇන්ගල් කියලා. ක්‍රිටිකල් ඇන්ගල් එහෙම නැත්නම් අවදි කෝණය කියලා අපි මේකට කියනවා C කියලා අපි මේක හඳුන්වනවා. එතකොට C කෝණයකින් එහෙම නැත්නම් ක්‍රිටිකල් ඇන්ගල් එකකින් ගහනතර මාධ්‍යයෙන් ඉඳන් විරලතර මාධ්‍යයට තරංගයක් යවුවොත් එහෙම ඒකේ අතුරු මූණ තරහා මේ විදිහට යනකොට මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. එතකොට මේ ටික වැදගත් වෙනවා අපිට නියුමරිකල් ඇපර්චර් එක ගැන කතා කරද්දී. දැන් අපි යන් නියුමරිකල් ඇපර්චර් එක ගැන කතා කරන්න. මම මේකෙදි ගන්නවා මේ විදිහට මේ තියෙන්නේ අපේ කෝ එක. ඊළඟට මේකට පිටින් තියෙනවා මේ විදිහට ක්ලෙඩින් එක. මම ගන්නවා ක්ලෙඩින් එකේ වර්තනාංකය N2 කියලා. මේකේ වර්තනාංකය කෝ එකේ වර්තනාංකය N1 කියලා. එතකොට මේ විදිහට ගන්න පුළුවන් ඔප්ටිකල් ෆයිබර් එක. එතකොට පිටින් තියෙන මාධ්‍ය වර්තනාංකය සාමාන්‍ය වාතය. එතකොට මේකේ මම ගන්නවා N0 කියලා වර්තනාංකයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ විදිහට සිග්නල් එකක් ආවොත් මේ විදිහට කෙලින්ම ගමන් කරනවා. ඊළඟට මම තව සිග්නල් එකක් අඳින්න එහෙම නැත්නම් රේ එකක් අඳින්නම්. මේ විදිහට මේකට යනවා. මෙන්න මේ විදිහට ඇතුල් වෙනවා. මේ විදිහට ඇතුල් වෙන රේ එකක් අනිවාර්යයෙන්ම ඔප්ටිකල් ෆයිබර් වලදී මේ විදිහට වර්ධනය වෙලා හරියන්නේ නැහැ. මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්න ඕනේ. එතකොට තමයි මේ තරංගය දිගටම ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මේක මෙහෙම වර්ධනය වුණොත් එහෙම එළියට යනවා. එතකොට මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වුණොත් එහෙම තමයි මේ විදිහට වර්ධනය වෙවි ඉස්සරහට ගමන් කරන්නේ. එතකොට මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන්න ඕනි. එතකොට තමයි අපිට ආලෝක තරංගය ඉස්සරහට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේකෙදි මම ගන්නවා මෙන්න මේ තරංගය මෙතනට පතිත වෙන කෝණය ඉන්සිඩන්ට් ඇන්ගල් එක මම ගන්නවා I කියලා. එතකොට මේ ඇන්ගල් එක I කියලා ගන්නවා. ඊළඟට මෙන්න මේ කෝණයට අපි කියනවා රිෆ්‍රැක්ටඩ් ඇන්ගල් එක කියලා. මොකද මෙතනින් එන කිරණය වර්ධනය වීමකට තමයි මෙතනදී ලක් වෙන්නේ. එතකොට මේකට කියනවා වර්ධන කෝණය R කියලා මම ගන්නවා. ඊළඟට මේ කිරණය මේ විදියට ගිහිල්ලා මෙතනින් වර්ධනය වුණොත් එහෙම මේ කිරණය එළියට යනවා. එතකොට අපිට ඉස්සරහට කිරණය ගමන් කරවන්න බැරි වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්න නම් අපි දන්නවා ඉන්සිඩන්ට් එහෙම නැත්නම් ක්‍රිටිකල් ඇන්ගල් එකකින් ඒ කියන්නේ අවදි කෝණයෙන් මේක ආවොත් මාධ්‍ය දෙක හරහා තියෙන අතුරු මූණ තරහා තමයි යන්නේ. එතකොට මේ වර්තන කෝණය මෙන්න මේ ක්‍රිටිකල් ඇන්ගල් එකට එහෙම නැත්නම් අවදි කෝණයට වඩා විශාල කෝණයකින් මේ විදිහට ආවොත් එහෙම මේක මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. එතකොට මේකෙදිත් වෙන්නේ එන්නේ කියන සිද්ධියමයි මේකෙදි වෙන්නේ මෙන්න මේ C කියන කෝණයට වඩා වැඩි කෝණයකින් තමයි මෙතන පතිත වෙන්නේ. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා මේක ගමන් කරනවා. හැබැයි අපි ගණන් කිරීම වලදී මෙන්න මේ කෝණය ගන්නේ C කියලා. මොකද C වලට අංශක දශමයක් හරි වැඩි වුණොත් එහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා කියලා අපි ගන්නවා. ඒක නිසා මේ විදිහට අපි ගණන් හදද්දී මේ කෝණය C කියලා ගන්නවා. දැන් අපි බලමු කොහොමද නියුමරිකල් ඇපර්චර් එක ගන්න කියලා. අපි දන්නවා ඒ කාලේ ඉඳන්ම ස්නෙල් නියමය ස්නෙල්ස් ලෝ ස්නෙල්ස් නියමයෙන් ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් මේ එලින් තියෙන මාධ්‍ය වර්තනාංකය n0 වාරයක් මේ කෝණයේ sin අගය sin i සමානයි මේ ඇතුලේ තියෙන මාධ්‍ය වර්තනාංකය n1 වාරයක් මෙතන කෝණයේ sin අගය sin r. එතකොට මේකට තමයි ස්නෙල් නියමය කියන්නේ. මේකට තමයි අපි නියුමරිකල් ඇපර්චර් එක කියලා කියන්නේ. NA කියලා අපි ගන්නවා. ඒ කියන්නේ n0 වාරයක් sin i කියන එකට නියුමරිකල් ඇපර්චර් එක කියලා ගන්න පුළුවන්. n1 වාරයක් sin r කියන එකටත් නියුමරිකල් ඇපර්චර් එක කියලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට එක සූත්‍රයක් ගන්න පුළුවන් නියුමරිකල් ඇපර්චර් එකට. ඊළඟට මම තවත් සූත්‍රයක් ගන්නවා නියුමරිකල් ඇපර්චර් එකට n2 සහ n1 සම්බන්ධ කරලා. මේකෙදි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි දන්නවා මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්න නම් ආලෝක තරංගය එන මාධ්‍ය ගහනතර මාධ්‍යයක් වෙන්න ඕනි. මෙන්න මේ එළියෙන් තියෙන මාධ්‍යයට වඩා. එතකොට මේක ගහනතරයි මේක විරලතරයි වුණොත් තමයි මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන්නේ. ඒ කියන්නේ මම මේකෙදි ගත්තොත් එහෙම
මෙන්න මේකේ වර්තනාංකය n dash මේකේ වර්තනාංකය n double dash කියලා ගත්තොත් එහෙම මේක ගහනතරයි මේක විරලතරයි වුණොත් තමයි මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙන්නේ. එහෙම වෙන්න නම් මේ මාධ්‍ය ගහනතරයි මේ මාධ්‍ය විරලතරයි නම් n dash කියන එක විශාල වෙන්න ඕනි n double dash කියන එකට වඩා. එතකොට මේකෙදිත් වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ සම්බන්ධතාවය අපි දැනගෙන ඉන්න ඕනි n එක විශාලයි n2 කියලා. එතකොට මේ සම්බන්ධතාවයත් අපි දැනගෙන ඉන්න ඕනි. දැන් මම ගන්න යන්නේ n2 සහ n1 සම්බන්ධ කරලා නියුමරිකල් ඇපර්චර් එකට සම්බන්ධතාවයක්. දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඉන්සිඩන්ට් ඇන්ගල් එකෙන් යම්කිසි ආලෝක තරංගයක් යනවා කියලා. එතකොට අපි ලියන්න පුළුවන් ස්නෙල් නියමයේ දාන්න පුළුවන් මේ මාධ්‍ය වර්තනාංගයේ n dash මෙතන කෝණය පතිත වෙන කෝණය sin c සමානයි. දැන් අපි මේ ගන්නේ මෙන්න මේ අතුරු මුහුණ තරහා යන සිග්නල් එකක රේ එකක. එතකොට මේ විදිහට n dash වාරයක් sin c සමාන වෙනවා මේ මාධ්‍ය වර්තනාංකය n double dash වාරයක් මෙතන කෝණය අංශක 90යි sin 90යි. එතකොට අපිට එනවා මේක සුළු කරාට පස්සේ sin 90 කියන්නේ 1යි. එතකොට අපි ලියන්න පුළුවන් sin c කියන එක සමානයි කියලා n double dash බෙදීම n dash කියන එකට. එතකොට මෙන්න මේ විදිහට සම්බන්ධතාවයක් එනවා. මේකෙදි අපි ගන්නේ මෙන්න මේ කෝණය c කියලා. මොකද ඉස්සෙල්ලා මම කතා කළා ක්‍රිටිකල් ඇන්ගල් එකට වඩා දශමයක් හරි වැඩි වුණොත් එහෙම ගොඩක්ම සිද්ධ වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒක නිසා අපි ගණන් කිරීම වලදී මේක c කියලා ගන්නවා. දැන් මට ලියන්න පුළුවන් මෙන්න මේ r කියන කෝණය r මෙතන අංශක 90ක් නිසා r ධන අංශක 90 එහෙම නැත්නම් අපි π බෙදීම 2 කියලා ලියනවා. π බෙදීම 2 ධන c කියන එක සමාන වෙනවා π වලට. මොකද ත්‍රිකෝණයක කෝණ තුනම අංශක 180ක් වෙන්න ඕන නිසා. එතකොට අපිට ලියන්න පුළුවන් මේ r කියන එක සමානයි කියලා π බෙදීම 2 ඍණ c කියන එකට. මේක සුළු කරාට පස්සේ අපිට r කියන කෝණය c වලින් ලියා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මෙන්න මේ නියුමරිකල් ඇපර්චර් එකට ආපු මෙන්න මේ කොටසට මේක ආදේශ කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් නියුමරිකල් ඇපර්චර් එක සමානයි n එක වාරයක් sin r කියන එකට මම ලියනවා n එක වාරයක් sin r කියන එකට මම ලියනවා sin π බෙදීම 2 ඍණ c කියලා. එතකොට මේ විදිහට මම ලියාගත්තා r කියන කෝණය c කියන එක සම්බන්ධ කරලා. ඊළඟට මට ලියන්න පුළුවන් මෙන්න මේ කෝණය තවත් සුළු කරලා නියුමරිකල් ඇපර්චර් එක සමානයි n එක වාරයක් cos c කියලා. දැන් අපිට cos c වලින් අගයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නේ sin c කියන එක තමයි n double dash බෙදීම n dash කියලා. එතකොට දැන් මේක මෙතනට දැම්මොත් එහෙම මෙතන සම්බන්ධ වෙලා තියෙන n2 සහ n1 කියන වර්තනාංක. එතකොට මේකට සාපේක්ෂව sin c කියන එක අපිට ලියන්න පුළුවන් වෙන්නේ sin c සමානයි n double dash තියෙන්නේ මෙතන. එතකොට n double dash වෙනුවට n2 කියන එක එනවා මේ විදිහට n2 බෙදීම n1. එතකොට මේක තමයි මේකට අදාළ අවදි කෝණයන sin සමීකරණය. එතකොට sin c සමානයි n2 බෙදීම n1 කියන එක අපි දන්නවා. මෙතන අපිට ඇවිල්ලා තියෙන්නේ cos c කියලා එකක්. එතකොට අපිට මේ cos c කියන එක sin වලින් ලියාගත්තොත් මේක ආදේශ කරගන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිකෝණමිතික සමීකරණයක් cos වර්ගය c ධන sin වර්ගය c සමානයි 1 කියලා. එතකොට මම මේකෙන් cos c කියන එක උක්ත කරගත්තොත් එහෙම අපිට එනවා 1 ඍණ sin වර්ගය c වර්ගමූලය කියලා. දැන් මම sin c කියන එකට මේක ආදේශ කරගත්තොත් එහෙම මට එනවා 1 ඍණ n2 වර්ගය බෙදීම n1 වර්ගය කියලා. දැන් මම මේක තවදුරටත් සුළු කරගත්තොත් එහෙම මට එනවා n1 වර්ගයේ n1 වර්ගය ඍණ n2 වර්ගයේ සම්පූර්ණ වර්ගමූලය. එතකොට මේක තවදුරටත් සුළු කරොත් මට ලියන්න පුළුවන් මේ n1 වර්ගයේ වර්ගමූලයෙන් එළියට එනවා 1 බෙදීම n1 වාරයක් n1 වර්ගය ඍණ n2 වර්ගය කියලා. දැන් මම මේ කොටස මෙතනට ආදේශ කරනවා. අපිට මේ cos c කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ආදේශ කරොත් එහෙම අපිට එනවා n1 වාරයක් cos c කියන්නේ 1 යට n1 n1 වර්ගය ඍණ n2 වර්ගය. එතකොට n1ට n1 සුළු වෙලා යනවා. මේකෙන් එනවා n1 වර්ගය ඍණ n2 වර්ගයේ වර්ගමූලය සමානයි නියුමරිකල් ඇපර්චර් එක කියලා. එතකොට නියුමරිකල් ඇපර්චර් එකට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්, මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලෙඩින් එකේ කෝ එකේ වර්තනාංක දීලා තියෙද්දි අපිට මෙන්න මේ සමීකරණයත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොනවාද මේ ෆයිබර් ඔප්ටික්ස් වල රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එකක් කියලා කියන්නේ කියලා.
මේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එකක් කියලා කියන්නේ අපි ගන්න ඔප්ටිකල් ෆයිබර් එකක රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් වල විශාලත්වයන්, ඒ කියන්නේ වර්ධනාංක වල විශාලත්වයන් වල ග්‍රැෆිකල් ප්‍රසන්ටේෂන් එකට තමයි අපි රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එකක් කියලා කියන්නේ අදාළ ෆයිබර් ඔප්ටික් එකේ. එතකොට මේ ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එකට අනුව අපිට පුළුවන් ෆයිබර් ඔප්ටික්ස් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් කියලා කියන්නේ, අනිත් එක තමයි graded index fiber කියලා කියන්නේ. ඉතින් අපි බලමු මොනවාද මේ step index fiber, graded index fiber කියන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු step index fiber එක ගැන. step index fiber. ඒතර මම මේකේ දාන්න දෙනවා ඉස්සෙල්ලාම optical fiber එක මේ විදිහට අඳිනවා. cladding එක මේ විදිහට තියෙනවා. එතකොට මේ විදිහට core එක මැදින් තියෙනවා. මේක තමයි එතකොට optical fiber එක වෙන්නේ. මේක තමයි මේකේ center එක. එතකොට මේ center එකෙන් මෙන්න මේ y අක්ෂය මම ගන්නවා r කියලා. ඒ කියන්නේ center එකේ ඉඳන් තියෙන උස තමයි r කියලා ගන්නෙ. එතකොට මේකෙදි මම ගන්නවා මේ fiber optic එකේ මේ විදියට signal එකක් යනවා කියලා. මේ විදියට රේඛක් තියෙනවා. ඊළඟට මේ විදියට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙච්ච රේස් මේ විදියට ගමන් කරනවා. මේ විදිහට. එතකොට මේක තමයි ෆයිබර් ඔප්ටික් එක. ඊළඟට මම ගන්නවා මේ core එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක n1 කියලා, cladding එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක n2 කියලා ගන්නවා. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා තමයි මේ ෆයිබර් ඔප්ටික් සරහා ගමන් කරන්නේ. එතකොට ෆයිබර් ඔප්ටික් සරහා ගමන් කරන්න නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකින් n1 විශාල වෙන්න ඕනි n2 වලට වඩා. එතකොට මෙන්න මේ අවස්ථාවේ තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම ෆයිබර් ඔප්ටික්ස් වල මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා ආලෝක තරංග ගමන් කරන්න. දැන් මම ගන්නවා මේ ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක කියන්නේ ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් එකක්. මම මේ විදිහට ගන්නවා මේක y අක්ෂයෙන් රේඩියස් ගන්නවා, x අක්ෂයෙන් මේ විදිහට ගන්නවා ස්ටෙප් ඉන්ඩෙක්ස් එක, රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක, රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් අපි ඒක නම් කරනවා nr කියලා. එතකොට මේ පැත්තට රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක වැඩි වෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි n1 විශාල වෙන්න ඕනි n2 වලට වඩා. ඒ කියන්නේ n1 මේ හරිය තිබ්බොත් n2 තියෙන්න ඕනි මෙන්න මේ හරිය. දැන් මම මේකේ ඩයමීටර් එක ලකුණු කරොත් එහෙම ඉස්සලා මේකෙදි මේක මම මේ විදිහට කඩේරි වලින් දික් කරන්නම්. මේ විදිහට core එක cladding එක තියෙනවා. එතකොට cladding එකේදී n2 කියන රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක තියෙනවා. ඒ n2 කියන එක n1 වලට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට මේක n1 කියන එක මේ හරිය තිබ්බොත් එහෙම n1 කියන එක මේ හරිය තිබ්බොත් එහෙම n2 කියන එක තියෙන්න ඕනි මෙන්න මේ හරිය. මොකද n1 කියන එක විශාල වෙන්න ඕනි n2 වලට වඩා. එතකොට රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක අඳිද්දි අපි මෙන්න මේවට ප්‍රොජෙක්ෂන් ලයින්ස් වලට සමාන්තරගත වෙන්න තමයි මේක අඳින්නේ. එතකොට මේ විදිහට රේඛාවක් අඳිනවා. ඊළඟට මේ n2 කියන්නේ cladding එකේ වර්තනාංකය, එහෙම නැත්නම් රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක. එතකොට මේ තියෙන්නේ cladding එක. මේ විදිහට cladding එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක මේක හරහා යන්න ඕනි. එතකොට මේ තියෙන්නේ cladding එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක. ඊළඟට මේ තියෙන්නේ core එක. එතකොට මේක තමයි core එක. core එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක n1. එතකොට core එක යන්න ඕනි මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට ගියාට පස්සේ මෙන්න මේකට කියනවා අපි රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක කියලා. රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක කියලා කියනවා මෙන්න මේකට. එතකොට මේක තමයි මේ ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක වෙන්නේ. මේකෙදි core එකේ ඩයමීටර් එක මම ගන්නවා a කියලා. මෙන්න මේ උස a කියලා ගන්නවා. එතකොට මේ උස a වෙනවා. ඊළඟට cladding එකේ මම ගන්නවා b කියලා. මෙන්න මේ උස. එතකොට මේක b වෙනවා. එතකොට මේක තමයි cladding එකේ අරය. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම අපි මේකට කියනවා මෙන්න මේ ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක කියලා. මේක ග්‍රැෆිකල් ප්‍රසන්ටේෂන් එකක්. ඒ වගේම මේකෙදි මේ n1 කියන core එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක අනිවාර්යයෙන්ම මේ විදිහට
සරල රේඛාවක් විදියට කොන්ස්ටන්ට් එකක් විදියට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ n එක සහ n දෙක කියන මේක යා කරොත් එහෙම මේකෙදි ස්ටෙප් එකක් ෆෝම් වෙනවා කෝ එකේ සහ ක්ලැඩින් එකේ ඉන්ටර්ෆේස් එක අතර. එතකොට මෙන්න මේ ෆෝම් වෙන ස්ටෙප් එකට තමයි අපි කියන්නේ ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් එකක් කියලා. එතකොට මේ ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් වල මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙම මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙම මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එකට ගියොත් එහෙම nr කියන්නේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක n1 n2 n1 කියන්නේ කෝ එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක n2 කියන්නේ ක්ලැඩින් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක. එතකොට මේකෙදි r කියන එක විශාල හෝ සමාන වෙන්න ඕනි a කියන එකට. ඒ කියන්නේ මෙන්න මේ කෝ කියන එක. එතකොට ක්ලැඩින් එකට ගියොත් එහෙම ක්ලැඩින් එකේදී r කියන එක විශාල වෙන්න ඕනි a වලට වඩා විශාල හෝ සමානයි a. එහෙම නැත්නම් r කුඩා හෝ සමානයි b කියලා ගන්නවා. එතකොට මේක තමයි මෙන්න මේ ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් එකේ මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එක වෙන්නේ. මේක තමයි මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එක වෙන්නේ. මේ ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් එකේ තාපහ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් කියන්නේ. අනිත් එක තමයි මල්ටි මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් කියලා කියන්නේ. එතකොට මේ මොඩ්ස් දෙකටම මෙන්න මේ මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් එකේ තියෙන සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් සහ මල්ටි මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලාම යන් සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් එකට සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් මේ සිංගල් මොඩ් එකේ තියෙන විශේෂත්වය තමයි අනිවාර්යයෙන්ම ඒ ෆයිබර් එක හරහා යන්නේ එකම මොඩ් එකක් විතරයි. කියන්නේ ඉස්සෙල්ලා වගේ මල්ටි මොඩ් අපි ඉස්සෙල්ලා කතා කරා සිංගල් මොඩ් මල්ටි මොඩ් විදියට. එතකොට මේකෙදි යන්නේ එක මොඩ් එකක් විතරයි. දැන් මම මේකේ ලකුණු කරොත් එහෙම මේ විදියට ඔප්ටිකල් ෆයිබර් එක මේ විදියට තියෙන ඔප්ටිකල් ෆයිබර් එක මෙතන තියෙනවා ක්ලැඩින් එක. මේ ක්ලැඩින් එක ඊටාම කුඩා ක්ලැඩින් එකක් තියෙන්නේ. ඩයමීටර් එක සාමාන්‍යයෙන් 8ත් 12ත් මයික්‍රෝමීටර් වෙන ඩයමීටර් එකක් තියෙන කෝ එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කෝ එක හරහා මේ විදියට සරල රේඛීයව කෙලින් තමයි රේස් ගමන් කරන්නේ අංශක බිඳුවට ගොඩක්ම ආසන්න කෝණ. එතකොට මේ විදියට සරල රේඛාවෙන් අපිට ඒක දක්වන්න පුළුවන්. මේ විදියට එක මොඩ් එකක් විතරයි තියෙන්නේ මේ සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර් වල. මම මේකෙදි ගන්නවා මේ කෝ එකේ අරය මෙන්න මේ උස අරය a කියලා. එතකොට මේකෙදි රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එකට ගියොත් එහෙම රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක අඳින හැටි මම ඉස්සෙල්ලා කිව්වා. මේ රේඛාවට මෙන්න මේ විදියට මේක මේ විදියට අඳිනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේක r. එතකොට මේ පැත්තට රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක මේ පැත්තට තියෙනවා nr. එතකොට මේකෙදි කෝ එක අපි ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම ක්ලැඩින් එක ලකුණු කරන්න පුළුවන්. මම මේකෙදි ලකුණු කරනවා මේ තියෙන ක්ලැඩින් එක මේ විදිහට අපිට මේක ලකුණු කරන්න පුළුවන්. අපි මේක ලකුණු කරන්නේ මෙන්න මේකට ප්‍රොජෙක්ට් වෙන විදිහට මේ විදිහට අපිට මේක ලකුණු කරන්න පුළුවන්. එතකොට මේක තමයි මෙන්න මේ ඔප්ටිකල් ෆයිබර් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක වෙන්නේ. එතකොට මේකෙදි වර්තනාංක ලකුණු කරොත් එහෙම මම මේකෙදි ගන්නවා කෝ එකේ වර්තනාංකය n1 ක්ලැඩින් එකේ වර්තනාංකය n2 කියලා. එතකොට අපි දන්නවා රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක මේක වැඩි වෙන්නේ මේ පැත්තට. එතකොට අනිවාර්යයෙන්ම ෆයිබර් ඔප්ටික් එකක කෝ එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක වැඩි වෙන්න ඕනි n2 වෙන්න ඕනි. මේ අවස්ථාවේ තියෙනවා මේ පැත්තට වැඩි වෙනවා නම් මෙතන තමයි n1 තියෙන්නේ මෙතන තමයි n2 තියෙන්නේ. එතකොට මේක තමයි මෙන්න මේ ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක වෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම මල්ටි මොඩ් එකට මල්ටි මොඩ් එකට ගියොත් එහෙම මේ විදියට එක මොඩ් එකක් විතරක් නෙවෙයි මේකේ ගමන් කරන්නේ මොඩ්ස් කිහිපයක් ගමන් කරනවා. එතකොට මම ඒකෙදි කෝ එක අඳිනවා. එතකොට මේ මල්ටි මොඩ් එකේදී කෝ එක මේ විදිහට සිංගල් මොඩ් එකේදී කෝ එකට වඩා විශාල අගයක් ගන්නවා. එතකොට මේක සාමාන්‍යයෙන් මයික්‍රෝන් 50ත් 100ත් අතර අගයක් ගන්නවා. 50ත් 100ත් අතර මයික්‍රෝන් අගයක් ගන්නවා මේක ඩයමීටර් එක.
මේකේ වර්ධනාංක n එක n2 හැම වෙලාවෙම මේ සම්බන්ධතාවය මේ විදිහටම තියෙන්න ඕනි. දැන් මම මේකෙදි මේ විදිහට ගන්නවා ප්‍රොෆයිල් එක අඳින්න යන්නේ මම මේ විදිහට මල්ටි මොඩ් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මොඩ්ස් කිහිපයක් යන්න ඕනි. මේක මොඩ් එකක් ඊළඟට තවත් මොඩ් එකක් මේ විදිහට යනවා. මේ විදිහට මොඩ්ස් කිහිපයක් යනවා. එතකොට ඒක නිසා තමයි මේකට මල්ටි මොඩ් කියලා කියන්නේ. දැන් මේකේදී රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක ඇඳොත් එහෙම මට ගන්න පුළුවන් මේ තියෙන ක්ලැඩින් එක මෙතනින් තියෙන ක්ලැඩින් එක මේ විදිහට ඊළඟට කෝ එක තියෙනවා. කෝ එක මේ හරියෙන් ගත්තොත් එහෙම මේ විදිහට අපිට මේක අඳින්න පුළුවන්. එතකොට මෙතන R තියෙනවා. මෙතන තියෙනවා රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක NR. රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක වැඩි වෙන්නේ වම් පැත්තට නම් අපි ගන්නවා කෝ එකේ ඉන්ඩෙක්ස් එක අනිවාර්යයෙන්ම රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක වැඩි වෙන්න ඕනි. එතකොට n එක n2. එතකොට මේ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ මල්ටි මොඩ් ෆයිබර් ඔප්ටික් එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් ප්‍රොෆයිල් එක. ඊළඟට අපි මේ මල්ටි මොඩ් සහ සිංගල් මොඩ් වල කැරක්ටරිස්ටික් බලුවොත් එහෙම ඔයගලන්ට දැන් තිරේ පේනවා ඇති සිංගල් මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර්ස් සහ මල්ටි මොඩ් ස්ටෙප් ඉන්ඩෙක්ස් ෆයිබර්ස් වල කැරක්ටරිස්ටික්ස් මොනවද කියලා. ඉතින් මේවා තමයි සිංගල් මොඩ් සහ මල්ටි මොඩ් වල කැරක්ටරිස්ටික්ස් වෙන්නේ. ඊළඟට අපි බලුවොත් එහෙම V number එක normalized frequency එකක V number එක ගත්තොත් එහෙම අපිට V number කියන එක ලියන්න පුළුවන් pi d බෙදීම lambda වාරයක් NA කියලා. මේ NA කියන්නේ numerical aperture කියන එකට. එතකොට අපිට තවත් සූත්‍රයක් ගන්න පුළුවන් pi d බෙදීම lambda වාරයක්. අපි දන්නවා numerical aperture එක කියන්නේ n එකේ වර්ගය ඍණ n දෙකේ වර්ගය වර්ගමූලය කියලා. n එකේ වර්ගය n එක කියන්නේ කෝ එකේ රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එක, මේ n2 කියන්නේ ක්ලැඩින් එකේ රිෆ්ලෙක්ෂන් ඉන්ඩෙක්ස් එක. එතකොට මේ විදිහට අපිට V number එක ගන්න පුළුවන්. මේ V number එක අපිට එන අගයන් අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේ ෆයිබර් එක සිංගල් මොඩ් ෆයිබර් එකක්ද මල්ටි මොඩ් ෆයිබර් එකක්ද කියලා. එතකොට මේ V number එක 2.4.5ට වඩා අඩු වුණොත් එහෙම අපි මේකට කියනවා සිංගල් මොඩ් ෆයිබර් එකක් කියලා. ඒ වගේම මේ V number එක 2.4.5ට වඩා වැඩි වුණොත් එහෙම මේක මල්ටි මොඩ් ෆයිබර් එකක් කියලා අපි හඳුන්වනවා. ඊළඟට තවත් එකක් තියෙනවා මෙන්න මේ ෆයිබර් එකේ මොඩ්ස් ගාන අපිට ගන්න පුළුවන් n කියන එක. ඒ කියන්නේ අදාළ ෆයිබර් එකේ කොච්චර මොඩ්ස් ගානක් තියෙනවද කියලා n සමාන වෙනවා v වර්ගයේ බෙදීම 2ට. එතකොට මේකෙන් ගන්න පුළුවන් අපි ඒ ගත්තු ෆයිබර් එකේ මොඩ්ස් කීයක් තියෙනවද කියලා. ඊළඟට අපි ෆයිබර් ඔප්ටික් එකක ඇටනුවේෂන් එක එහෙම නැත්නම් ලොස් එක බැලුවොත් එහෙම අපිට ලියන්න පුළුවන් මම මෙතනින් ගන්නම් ලොස් එක එහෙම නැත්නම් ඇටනුවේෂන් එක ෆයිබර් ඔප්ටික් එකක සමානයි P out බෙදීම P in කියලා ගන්න පුළුවන් අපිට ෆයිබර් ඔප්ටික් එකක ලොස් එක. එතකොට මේ ලොස් එක ඩෙසිබල් වලින් ලියන්න කිව්වොත් එහෙම අපිට loss in decibel ඒක ලියන්න පුළුවන් අපිට 10යි log P out බෙදීම P in කියලා. එතකොට මේක තමයි ෆයිබර් ඔප්ටික් එකක ලොස් එක එහෙම නැත්නම් ඇටනුවේෂන් එක අපිට ගන්න තියෙන සූත්‍රය වෙන්නේ. එතකොට මේවා තමයි අපිට ෆයිබර් ඔප්ටික්ස් ගන්න ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයගොල්ලන්ට ෆයිබර් ඔප්ටික්ස් වල තියෙන ප්‍රශ්න ගොඩක් දුරට විසඳෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනින්ම හම්බෙමු.